තව තමනවාද තව ඉගෙන ගත්ත ක්‍රමයක් ප්‍රයෝරිටි ෂැඩියුලින් ප්‍රයෝරිටි ෂැඩියුලින් ප්‍රයෝරිටි ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ කොහොමද ක්‍රියායනයත් එක්කම හරි ක්‍රියායනයේන තොරතුරු ටිකත් එක්කම එයා එනවා විශේෂිත තවත් තොරතුරක් එක්ක හරි ඒ තොරතුරු තමයි එයාට කොච්චර ප්‍රමුඛත්වයක් තියෙනවද කියලා. කියන්නේ පද්ධතිය ඇතුලේ ඒ ක්‍රියායනයේට කතරම් ප්‍රමුඛත්වයක් දක්වන්න ඕනද කියන ඒ විස්තරයත් ඇතුව තමයි process එක ඉන්නේ. හරි. එහෙම නැතුව මේ වැඩේ කරන්න බෑ. හරි. priority ඇල්ගොරිදම් එක අපිට ධාවනය කරන්න බෑ. priority ඇල්ගොරිදම් එක අපිට දුවවන්න බෑ. ක්‍රියායනයක් එනවා නම් එයාගේ priority එක අඟවන්නේ නැතුව. priority එක අඟවන්නේ නැතුව. හරි. right. තව එකක් ඉගෙන ගත්තා. මොකද්ද? round robin. round robin ඇල්ගොරිදම් එක. ඔන්න ඔය ක්‍රම කීපය යටතේම කෙටිකාලින නියමකාරකයට මේ වැඩේ කරන්න පුළුවන්. මොන වැඩේද? වෙයිට් වල ඉඳලා රනින් වලට ක්‍රියායන හෝමාරු කරන එක. හරි. දැන් පැහැදිලි චිත්‍රයක් තියෙන්න ඕනේ. හරි. කලින් ඒවා මතක වෙලා තිබ්බනම් හරි දැන් ඔන්න ආයෙ මතක් වෙන්න ඕනේ. right. දැන් තවත් නියමකාරක තියෙනවා. දැන් මේ වැඩේ ඉවර කළා ඉතුරු දෙක ගැන කතා කරනවා. මොනවද ඉතුරු දෙක? long term schedulers. මෙයා කරන්නේ නිර්මාණය වෙලා තියෙන ක්‍රියායන රැඳී සිටීම කියන අවස්ථාවට එන එක නැත්නම් අපි කෙටියෙන් කියනවා ක්‍රියායන පෙළ ගැස්වීම කියලා. හරි? long term schedulers වල නැත්නම් දීර්ඝකාලීන නියමකාරකවල කාර්ය වෙන්නේ ක්‍රියායන පෙළ ගැස්වීම. අර නිර්මාණය වෙලා තියෙන ඒවා අරගෙන එනවා. ඇවිල්ලා රැඳී සිටීම කියන අවස්ථාවට දානවා. හරි? so long term medium long term වලයි medium term වලයි හරි මේ ඇල්ගොරිදම් නෙමෙයි තියෙන්නේ. ඒකට වෙනමම ඇල්ගොරිදම් ටිකක් තියෙනවා. අපි උසස් පෙළ විෂය නිර්දේශය ඇතුලේ කතා කරන්නේ නැති. හරි? සරල ඇල්ගොරිදම් ටිකක් තියෙන්නේ. අපි උසස් පෙළ විෂය නිර්දේශය ඇතුලේ ඒ ඇල්ගොරිදම් ගැන කතා කරන්නේ නැහැ. හරි? නිකන් හඳුන්වා දීමක් ඉගෙන ගැනීමක් කරනවා. long term schedule එකක් කියන්නේ මොකක්ද? ඒකේ කාර්ය මොකක්ද? ඔය එක පිළිබඳව කතා කරනවා. medium term schedule එකක් කියන්නේ මොකක්ද? medium term schedule එකකින් වෙන්නේ මොකක්ද? ඔය කාරණය ගැන අපි කතා කරනවා. හරි? හැබැයි ඒක ඇල්ගොරිදම්ස් ගැන ඒක මෙහෙවන ඇල්ගොරිදම්ස් ගැන ඒක ඇතුලේ තියෙන මේ ඇල්ගොරිදම් එකක් කියන ඇත්තටම නීති පටිපාටියක්නේ. හරි මේක කොහොමද කරන්න කියන දේ නිර්ණය කරලා දිනවා. ඒ ගැන කතා කරන්නේ නැහැ. හරි? right. හරි. මම කියන්න කියපු කාරණයක් ඒ උත්තරෙත් එක්ක ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඒ උත්තරෙත් එක්කම කිව්වා. හරි? right. එතකොට ඉස්සරහට short term schedules ගැන කතා කරලා ඉවර වුණාම හරි අද ඉවර වෙනවා. ඊළඟට අපි medium සහ long term schedule ගැනත් හැඳින්වීමක් ඉගෙන ගන්නවා. මොකද්ද මේ කියන කාරණාව. හරි? දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ පැත්තට යන්න එහෙම නියමකාරක නැද්ද? මේ පැත්තට කියන්නේ ධාවනයේ අවස්ථාවේ ඉඳලා terminated කියන අවස්ථාවට යන්න ඒ විදිහේ schedulers නැද්ද? හරි? IO wait වල ඉඳලා අවහිර තියෙන තත්ත්වෙට එන්න schedulers නැද්ද? හරි? ඔය වගේ එහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. ධාවනය වෙන එකක් අවසන් වුණා වෙනකොට ධාවනය වෙලා ඉවර වෙන එකට විශේෂ schedule එකක් තියෙන්න අවශ්‍ය නෑ. ප්‍රෝග්‍රෑම් එක දුවලා ඉවර නම් ඒක මතකයෙන් ඉවත් කරන්න විශේෂීම schedule එකක් තියෙන්න ඕනේ නෑ. හරි? මතකයෙන් ඉවත් කරන්න වෙනම process තියෙනවා. දැන් අපි මේ මතකයෙන් ඉවත් කරනවා කියන එක බද්ධ වෙන්නේ ක්‍රියායන කළමනාකරණයත් එක්ක නෙමෙයි මතක කළමනාකරණයත් එක්ක. හරි? ධාවනය වෙච්ච එකක් ධාවනය වෙලා ඉවර වුණායින් පස්සේ හරි එයාගේ process එක ඉවර වුණාම ඒක තව දුරටත් ක්‍රියායනය කළමනාකරණය කරන්න දැනෙන්නේ. ක්‍රියාත්මක වෙලා ඉවර වෙච්ච එක ළමයි කළමනාකරණය කරන්න දෙයක් අපිට ඉතුරු වෙන්නේ නැහැ නේ. වැඩ කළා ඉවර වුණායින් පස්සේ එයාගේ කළමනාකරණය කරන්න දෙයක් නැහැ නේ. රේස් එක දුවලා ඉවර වුණායින් පස්සේ වතුර ගහන්න දෙයක් නැහැ නේ. දුවලා ඉවරනේ. ඒ වගේ. එතකොට මේ අවසාන වෙන එක රන් වෙලා අවසන් වුණායින් පස්සේ එතන තියෙන ක්‍රියායන කළමනාකරණයක් නෙමෙයි මතක කළමනාකරණයක්. මොකටද? මු ධාවනය වෙලා ඉවර වුණාට තාම කොහෙද ඉන්නේ? මෙමරි එක ඇතුලේ ඉන්නේ. අන්න. ධාවනය වෙලා ඉවර නම් මු අයින් කළා මතකය
දැන් එයා වෙනුවෙන් ඒ ප්‍රොසෙස් එක වෙනුවෙන් වෙන් වෙලා තිබ්බ මතකය නිදහස් කරගන්න ඕනේ. හරි? නිකන් බොරුවට මෙතන තියාගෙන ඉඳලා වැඩක් නැහැ නේ. මතකය නිදහස් කරගන්න ඕනේ. අන්න ඒක මතක කළමනාකරණය පැත්තට තමයි යන්නේ. හරි? බ්ලොග් වෙනවා කියන්නේ. හරි? බ්ලොක් වෙනවා කියන්නේ ඒකට විශේෂම ෂෙඩියුල එකක් නැහැ. හරි? ධාවනය වෙච්ච එකක් බ්ලොග් වෙනවා කියන්නේ මොකක්ද අපි අර කලින් ඉගෙන ගත්තා. බ්ලොක් වෙනවා කියන්නේ කෝ එක මෙති ඔන්න විදිහට ඉන්ට්‍රප්ට් එකක් එන්න ඕනේ. ඉන්ට්‍රප්ට් එකක් ආවම බ්ලොක් වෙන එකට විශේෂයෙන්ම ආයේ ෂෙඩියුල එකක් ඒ වැඩේ කරේ. ප්‍රොසෙස් එක දිහා බලලා වැඩේ කරන්නේ ෂෙඩියුල එකක් අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. හරි? මේ වගේ හાર્ඩ්වෙයාර් ඉන්ටරප්ට් එකක් හරි සොෆ්ට්වෙයාර් ඉන්ටරප්ට් එකක් හරි පැන නැගිච්ච ගමන්ම එයා බ්ලොක් වෙනවා ඉබේම. හරි? බ්ලොක් වෙනවා. ආයේ ඒකේ මොනවද? ෂෙඩියුල එකක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ දේ කරන්න. හරි? හරි. දැන් අන්න ඒ වගේ ප්‍රශ්නක් තිබ්බනම් ඒකට තමයි මම උත්තරයක් දුන්නේ. හරි? එතකොට ධාවන අවස්ථාවේ ඉඳලා ටර්මිනේට් වෙන්න, ධාවන අවස්ථාවේ ඉඳලා බ්ලොක් වෙන්න, හරි? ආයේ මොනවද ඕනේ නැත්තේ? විශේෂම කියලා ෂෙඩියුලර්ස් වල අවශ්‍යතාවයක් නැහැ. හරි? ෂෙඩියුලර්ස් වල අවශ්‍යතාවයක් නැහැ. හරි. ඒ ෂෙඩියුලර්ස් අවශ්‍ය වෙන්නේ ක්‍රියායන පෙළගස්වල රැඳී සිටීමට ගේන්නයි. ධාවනය වෙනේවා රෙඩි කිව් එකට ගේන්නයි, රෙඩි කිව් එකේ තියෙන ධාවනය කරවන්නයි. හරි? ආයි විශේෂම ෂෙඩියුලර්ස් තියෙනවා. මේ කියන්නේ මේ මීඩියම් ටර්ම් ෂෙඩියුලර්ස් ප්‍රතිහරණය කරන්න. හරි? ප්‍රතිහරණය කරන්න. දැන් අපි මතක කළමනාකරන ඉස්සරහට කතා කරනකොට ඉගෙන ගන්නවා. හරි? මේ ආවට ගියාට මේ රෙඩි කිව් එකේ තියෙන එකක්වත් බ්ලොක් වෙච්ච එකක්වත් ගිහිල්ලා වර්චුවල් මෙමරි එකේ ස්වැප් අවුට් කරන්න බෑ. ස්වැප් අවුට් කරනවා කියන්නේ හරි? ප්‍රධාන මතකයෙන් ගලවලා වර්චුවල් මෙමරි එකට නැත්නම් අතත්්‍ය මතකයට ඇතුළත් කරනවට අපි කියනවා ස්වැප් අවුට් කියලා. අතත්්‍ය මතකයේ තියෙන එකක් ආයි ඇතුළට ගේනවට ස්වැප් ඉන් කියලා කියනවා. හරි? ඉස්සරහට ඒ වචන ඉගෙන ගන්නවා. ඉතින් මේ වැඩෙත් ආවට ගියාට කරන්න බෑ. ඒකත් කරන්න කෙනෙක් ඉන්න ඕනේ. අන්න ඒ කෙනා තමයි මීඩියම් ටර්ම් ෂෙඩියුලර් කියලා කියන්නේ. හරි? එතකොට මේ මීඩියම් ටර්ම් ෂෙඩියුලර්ස් කියන තමයි තැන ගැන කතා කරනවා අපි මතක කළමනාකරණයට ගියාම. හරි? ගොඩාක් කතා කරන්නේ වෙන දේවල් ටික කතා කරනවා. හරි? මේ වගේ ලොකු ප්‍රොසෙස් එකක් ගැන අපි කතා කරන්නේ නැහැ. හරි. දැන් අද වැඩක් තියෙනවා ඔයාලට ආයි කරන්න. අපි එකක් ඇන්දනේ රවුන්ඩ් රොබින් එකක්. හරි. අද මුලින්ම වැඩේ පටන් ගන්න කලින්ම එකක් ඇඳලෙමු. රවුන්ඩ් රොබින් එකක්. ඩුප්ලිකේට් පොඩ්ඩක් ඉන්න. හරි. පුතේ දත්ත ටික තියෙනවා. මේ දත්ත ටිකට අඳින්න රවුන්ඩ් රොබින් ඇල්ගොරිදම් එකේ යටතේ ගාන් සටහනක්. හරි. දැන් හැබැයි මෙතන එක දත්තයක් අඩුයි. මොකක්ද අඩු? පුතේ මෙතන අඩු මොකක්ද? දැන් රවුන්ඩ් රොබින් ඇල්ගොරිදම් එකට අනුව මේක අඳින්න නම් එක දත්තයක් අඩුයි. මොකක්ද අඩු? නැත්නම් වලට පුළුවන්ද මේ අඳින්න මේ දත්ත ටිකකින් විතරක්? අන්න හරි.
අඩුයි මොකක්ද රයිට් ක්වන්ටම් එක ක්වන්ටම් එක කියන්නේ මොකද ක්වන්ටම් එක කියන්නේ කියන්න බලන්න හරි ක්වන්ටම් එක අඩුයිලු මොකද්ද ක්වන්ටම් එක කියලා කියන්නේ නෑ නෑ ප්‍රමුඛතාවය නෙමෙයි ක්වන්ටම් එක කියන්නේ ප්‍රමුඛතාවය නෙමෙයි ප්‍රමුඛතාවයට ඉංග්‍රීසියෙන් වචනයක් දුන්නොත් කියන්නේ ප්‍රයොරිටි එක කියලා මොකද්ද ක්වන්ටම් එක කියන්නේ අන්න හරි ක්‍රියාත්මක වන හරි ක්‍රියාත්මක ක්‍රයාණයක් සඳහා හරි 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 කියන ඔක්කොම හරි ක්‍රියාත්මක ක්‍රයායනයකට රවුන්් රොබින් ඇල්ගොරිදම් එක යටතේ නිශ්චිතව නියම කල්ලා CPU ටයිම් එකක් ඇලොකේට් කරලා දෙනවා හරි මොකක්ද වෙන්නේ රවුන්් රොබින් ඇල්ගොරිදම් එක යටතේ දහවනය වෙන ක්‍රයායනයකට මොකක්ද ඇලොකේට් කළ දෙනවායි කියන්නේ නිශ්චිත CPU ටයිම් එක හරි නිශ්චිත CPU නැත සකසන කාලයක් හරි නිශ්චිත සකසන කාලයක් ලබා දෙනවා මේ මතක් කිරීමක් කරා හරි අපි හිතමු යම් කිසි ක්‍රයායනයකට P1 කියලා ක්‍රයායනයකට හරි බ්‍රස් ටයිම් එක විදිහට නැත්නම් ක්‍රියාත්මක කාලය විදිහට එයාට අවශ්‍ය වෙනවා කියලා කාලහෝරා 9ක් කාලහෝරා 9ක් අවශ්‍ය වෙනවා ධාවනය වෙලා ඉවර වෙන්න ක්‍රියාත්මක කාලය බ්‍රස් ටයිම් එක 9ක් ඕනේ හරි ක්වන්ටම් එක අපි ඇලොකේට් කරලා දුන්නොත් 3ක් ක්වන්ටම් එක අපි ඇලොකේට් කරලා දුන්නොත් 3ක් ඒ කියන්නේ කාලහෝරා 3ක් මෙයා ධාවනය වෙන්නේ 3 පාරකට ඒ කියන්නේ මෙයාගේ මුල්ම කාලහෝරා 3 ධාවනය වෙනවා 3ක් ධාවනය වෙනවා ධාවනය වෙලා ඊට පස්සේ යා මාරු වෙන්න ඕනේ තව එකකට ඉඩ දෙන්න ඕනේ ඒ තියෙන ක්‍රියාත්මක වෙලා ආයේ මෙයා කොටස් 3ක් ධාවනය වෙනවා කාලහෝරා 3ක් ආයේ අයින් වෙන්න ඕනේ අයින් වෙලා තියෙන තව ක්‍රියායනයකට ඉඩ දෙන්න ඕනේ හරි ඊට පස්සේ පුළුවන් ආයේ එයාට ඉතුරු 3 එයාගේ ක්වන්ටම් ටයිම් එකේ ඉතුරු 3 එයාට හම්බ වෙනවා හරි හරියට න්යායර ඩිබේට් එකක් වගේ හරි නිශ්චිත කාලයක් දීලා තියෙනවානේ කතා කරන්න කතික තරංගකදී ඒ ටික කතා කරලා ඉවර වුණාද නැතත් ඉඳ ගන්න ඕනේ හරි ඉවර වුණත් නැතත් ඉඳ ගන්න ඕනේ ඊළඟ එක්කෙනාට කතා කරන්න අවස්ථාව දෙනවා එයාටත් ඒ වගේම නිශ්චිත කාලයක් දෙනවා කතා කරලා ඉවර වෙන්න හැබැයි එයා ඒ කාලය ඇතුළත කතා කරලා ඉවර වෙන්න ඕනේ හරි ඉවර වුණ නැතත් එයාට කාලය ඉවර වුණොත් ඉඳ ගන්න සිද්ධ වෙනවා මෙතනත් ඒ වගේ වෙන්නේ හරි එයාගේ ප්‍රොසෙස් එක ඉවර වුණාද නැත ක්වන්ටම් ටයිම් එක ඉවර වුණාම නවතින්න ඕනේ නැවතිලා අනිත් ක්‍රයාණයට අවස්ථාව දෙන්න ඕනේ හරි ඔන්න ඒ ටික මතක් කරලා දුන්නා දැන් මේක අඳින්න පුළුවන් ඇඳලා ඉවර වුණාම chat එකේ message එකක් දාන්න ඉවරයි කියලා හරි right ක්වන්ටම් ටයිම් එක 3යි කියලා දීලා තියෙනවා මේක අඳින්න ඔව් මේ ප්‍රශ්නයක් දානවා අර MCQ පේපර් එකේ 39 අවුලක් තියෙනවද කියලා 39 අවුලක් තියෙනවා කියලා මේ 3 දෙනෙක් විතර කිව්වා හැබැයි මට ඒක බලන්න වෙලාවක් හම්බුනේ නෑ 3 දෙනෙක් විතර එහෙම කිව්වා කියන්නේ අනිවාර්යෙන්ම අවුලක් ඇති හරි ඔයාලා හරි 33 තිබ්බේ මොකක් හරි මේ පිළිවෙලක් බලන්නනේ අර ට්‍රැක් සෙක්ටර් ක්ලස්ටර් පිළිවෙලින් තියෙනවාද ABC නම් කරලා හරි ඒ පිළිවෙල ලියන්න හරි ඔයාලා මට එවන එකේ ඒ පිළිවෙල ලියන්න මොකක්ද ඒ මොකක්ද B මොකක්ද C මොකක්ද කියලා ලියන්න හරි right මේ කිව්වේ රිවිෂන් පන්තියේ දීපු MCQ 60ක් දුන්නා අන්නේ 60 ගැන 60 39 වෙනි ප්‍රශ්න ගැන ආයිත් කියන මේ ප්‍රශ්නේ අවුලකුත් නැහැ කියලා
මට මෙතන බලන්න බෑ ස්ක්‍රීන් එක මේක දාලානේ එතකොට ලෝඩ් වෙන්නේ ඒක right 39නේ ඔය කියන ප්‍රශ්නේ 39 ඔයඩේ කරන්න ඉවරෙනයි කියන්න මම මේ 39 බැලුවා අවුලක් තියෙනවා වගේ තමයි
ඉක්මනට ගිය සති අමතක වීමක් තියෙනවා නම් ගිය සතිය අපි එකක් ඇන්දනේ. ඒක ඇඳපු විදිය බලන්න. හරි. ඒක ඇඳලා තියෙන විදිය බලන්න. හැම ක්‍රයායනයක්ම කොන්ටම් එකේ කියලා තියෙන ටයිම් පිරිඩ් එක විතරයි ක්‍රියාත්මක වෙන්නේ. මෙතන හැටියට ටයිම් පිරිඩ් 3ක් ධාවනය වෙච්ච ගමන් නැවතිලා ඊළඟ ප්‍රොසෙස් එක ගන්න ඕනේ. සූම් එක කට්ටුනා කියලා මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. 39 වෙනි ප්‍රශ්නේ ගැන මොන හරි කිව්වද කියලා. 39 වෙනි ප්‍රශ්නේ මේ උත්තරයක් උත්තරයක පොඩි ගැටලුවක් තියෙනවා. මම මේක ගෲප් එකේ දාන්නම්. මට බලන්න විදියක් නැහැ මේ වෙලාවේ. මොකද්ද කියලා. හරි. මට මම මතකෙන් කිව්වේ මේ ඒකේ අර සෙක්ටර්ස් ට්‍රැක්ස් ක්ලස්ටර්ස් ප්‍රශ්නයක් තිබ්බේ. ඕකේ ABC මාක් කරලා තිබ්බා රූප සටහනක් දීලා. ඒක පිළිවෙලින් කියලත් අහලා තිබ්බ මට මතකයි. පොඩ්ඩක් මම ආයෙ බලන්න ඕනේ බලලා කියන්න. හරි. ගොඩක් ළමයි 3-4 දෙනෙක් කියලා තිබ්බ දැන් මේකෙත් දානවා. බලන්න. මම හිතන්නේ ප්‍රශ්නයක් ඇති ඔය කිව්වා වගේ.
ළමයි ඉවරද? දැන් කරන්න කියපු වැඩේ ඉවරද? මේ වැඩේට හරිම ලේසියෙන් කරන්න පුළුවන්. මේ කොටකොල ටිකක් ගත්තා නම් නැත්නම් ප්‍රස්ථාර කොළ ටිකක් වුණා. හරි. රාව ඇති හරි මං කියනකං ඉන්න එපා ළමයි. දැන් කියපු ගමන් ඉවරයිලු. හරි. 4 දෙනෙක් ඉවරයිලු. කියනකං ඉන්න එපා. දැන් මං කිව්වේ නැත්තම් එහෙම පැය දෙකම ඉඳී. හරි තව විනාඩියයි. ඊපස්සේ මේක කතා කරමු. තව විනාඩියයි. නැත්නම් දවසටම කතා කරන්න වෙන්නේ මේවා දෙකයි. ගාන්ට් සටහන් දෙකයි අඳින්න වෙන්නේ මෙහෙම කියෝ. හරි ඇති කාලය ඇති වගේ. හරි මොකද මෙතන කියලා තියෙන ප්‍රස්ථාරයක් අපිට වගුවක් දීලා තියෙනවා අපිට ප්‍රස්ථාරයක් අඳින්න කියලා. මොනවටද අඳින්න කියන්නේ? මෙන්න මේ ක්‍රියායන බිඳුවේ සිට 3 දක්වා තියෙන ක්‍රියායන 4ට හරි රවුන්ඩ් රොබින් ඇල්ගොරිතම් එකේ යටතේ ක්‍රියායන ක්‍රියාත්මක වෙච්ච විදිය සහ ඒවා පොරොත්තු නැත්නම් වෙයිට් ටයිම් එකේ රැඳිලා සිටපු කාලය කොච්චරක්ද කියන එක මෙන්න මේ ගාන්ට් සටහනේ අපිට අඳින්න කියනවා. මේ ගාන්ට් සටහනේ අපිට අඳින්න කියනවා. හරි. මේ දත්ත ටික හොඳටම ප්‍රමාණවත්. ඔබ දන්නවා දැන් මේ වැඩේට මේ දත්ත ප්‍රමාණවත් කියලා. හරි. රයිට්. මුලින්ම අපි පටන් ගන්නේ මෙන්න මේ බිඳුව දිහා බලලා. හරි. බිඳුවෙන් පටන් ගන්න. හරි. කාලහෝරා බිඳුවේදී P බිඳුව කියන ක්‍රියායනය P බිඳුව කියන ක්‍රියායනය ඇවිල්ලා තියෙනවා. එයා ක්‍රියාත්මක එයාට සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙලා ඉවර වෙන්න කාලහෝරා 4ක් ඕනේ. දැන් අර කලින් අපි කතා කරපු first come first served, shortest job first, priority මේ දේවල් වල නම් ක්‍රියාත්මක කාලය 4ක් නම් කෙලින්ම බිඳුවේ ඉඳලා 1යි 2යි 3යි 4යි කියලා ගණනලා මෙතනට ලකුණු කරන්න පුළුවන්. හැබැයි මෙතනදී එහෙම බෑ. ක්‍රියාත්මක කාලය 4ක් වුණාට ක්‍රියාත්මක වෙන්න අවසර තියෙන යාට ක්වොන්ටම් පීරියඩ් එකේ නිශ්චය කරලා තියෙන කාල හෝරා 3 පමණයි. හරි. රයිට්. P බිඳුව කියන process එක P බිඳුව කියන process එක බිඳුවේදී ආරම්භ වෙනවා. හරි. බිඳුවේදී ආරම්භ වෙනවා. යාට පොරොත්තු කාලයක් නැහැ. හේතුව තමයි මේ වෙලාවේ සීප් එක ඇතුලේ ක්‍රියායනයක් නැහැ කියලා තමයි අපි උපකල්පනය කරන්නේ. හරි. එයාව රෙඩි කිව් එකට දාපු සැනින්ම ධාවන අවස්ථාවට ඉබේම මාරු වෙනවා. හරි. බිඳුවෙන් පටන් ගත්තා 1යි 2යි 3යි ඔන්න මෙතනින් නැවතුණා. හරි. මම ආව කොළ පාටින් ලකුණු කරනවා. ඔන්න ඔය විදියට. හරි.
දැන් මේ ප්‍රොසෙස් එක කොහෙටද යන්නේ මෙයා යනවා දැන් වේට් කියන එකට යන්න ඕනේ හරි වේට් කියන අවස්ථාවට යන්න ඕනේ හරි ඊළඟට දැන් අපි ඉන්න මේ වර්තමානය මේ ගාන්සටහන්ට අනු අපේ වර්තමාන වෙන්නේ කාලහෝරා 3 හරි කාලහෝරා 3 කියන අවස්ථාව වෙනකොට ක්‍රියායන දෙකක් තියෙනවා වේට් කිව් එකේදී රෙඩි කිව් එකේ මෙන්න මේ ක්‍රියායන දෙක තියෙනවා දැන් මේ මොහොතේ වර්තමානයේ ගත්තොත් හරි මෙයාවත් දැන් මාරු කරලා තියෙන දැන් එයා ගැන කතාවක් නෑ එයා වායි ගන්න නෑ ඊළඟට දැන් මේ දෙන්නගෙන් කවුරු හරි එක්කෙනෙක් තෝරගන්න ඕනේ මේ දෙන්නගෙන් කවුරු හරි එක්කෙනෙක් තෝරගන්න ඕනේ කවුද මෙතනින් මුලින්ම තෝරගන්නේ අපි තුන කියනකොට ඔන්න දැන් තුන කියනකොටමත් එක්කෙනෙක් ආවා තුන කියනකොටමත් එක්කෙනෙක් ආවා P1 කියන එක්කෙනා කලින් එක වෙනකොට ඇවිල්ලා ඉඳලා තියෙනවා කවුද මෙතනින් තෝරගන්නේ අපි කියන්නකෝ P1ද P2ද දැන් තෝරගන්න ඕනේ දැන් ඕනම් P2 අරගෙන අඳින්න පුළුවන් නේ අඳින්න පුළුවන් හරි හැබැයි කවුද මුලින් ගන්නේ 1ද 2ද වන් කියලා කියනවා හරි ඇයි වන් ගන්නේ ඇයි වන් ගන්නේ ඒකටත් මොකක් හරි තියෙන්නේ වෙන්නේ ඉබේ ගන්න බෑනේ මේක මේ කරන්නේ මිනිස්සු එන්නේ නෙමෙයි මානුෂිකව හිතලා ගන්නව නෙමෙයිනේ මෙයා මෘදුකාංගයක් මොකද්ද බලනවා ඇත්තේ මේ දෙන්නගෙන් තෝරගන්න එක්කෙනෙක්ව දැන් ඔයාලා කිව්වා P1 කියලා උත්තර දාලා දෙනවා P1 කියලා P1 වනම් තෝරගන්නේ මොනවා මතද ගන්නව ඇත්තේ arrival time එක මත හරි දැන් මේ මොහොතේ ඊළඟ එක්කෙනාව ගන්නකොට ඊළඟ කියලා ඒ තැන තීරණය කරන්න අපි arrival time එක මත arrival time එක මත හරි right මෙතනදී අපි ගන්නවා P1 ව ඊළඟට මෙතනදී ක්‍රියාත්මක කරන්න වෙන්නේ මෙයා ඇවිල්ලා තියෙන්නේ කීයටද එකට මෙතනදී ඇවිල්ලා තියෙනවා මෙයාගේ බ්‍රස් ටයිම් එක 5යි 5 වුණාට කරන්න දෙයක් නෑ ක්‍රියාත්මක වෙන්න තියෙන්නේ 1 2 3ක් විතරයි දෙන්නේ right P1 ක්‍රියාත්මක කාලය රතු පාටින් මාක් කරා එකේ ඉඳලා එයාට ක්‍රියාත්මක වෙන්න හම්බුනේ 3 වෙනකන් රැඳිලා සිටපු කාලය කියන්නේ පොරොත්තු කාලය මං රතු පාටින් ලකුණු කරා හරි right ඊළඟට දැන් ඔන්න මෙතන ඉන්නේ හරි ඉන්නේ මෙතන දැන් අපේ වර්තමානයේ මෙතන 6 කියන තැන හරි 6 වෙනකොට P2 P3 ඔක්කොම ප්‍රොසෙස් ටික හැදිලා ඉවරයි අපි මෙතනින් ගන්නවා කවුද P2 එන්නේ 3ට එයා arrival වෙන්නේ 3ට ක්‍රියාත්මක වෙන්නේ යාට සිද්ධ වෙන්නේ 6ට හරි එයාගේ බස් ටයිම් එක 4යි 4න් යාට 3ක් ඔන්න ක්වොන්ටම් ටයිම් පීරියඩ් එක ඇතුලේ ක්‍රියාත්මක කරලා ඉවර කරන්න පුළුවන් right මේ කවුද P2 රන් ටයිම් එක මාක් කරා වේට් ටයිම් එකත් මාක් කරා හරි ඊළඟට P3 ගන්න පුළුවන් එයා කීයට දාවේ එයා රයිවල් උනේ 4ට ක්‍රියාත්මක වෙන්න හම්බෙන්නේ යාට 9ට එයාගේ ක්‍රියාත්මක කාලය 7යි 2යි 3යි 7න් යාට 3ක් මේ වෙලාවේ ඉවර කරගන්න chance එක තියෙනවා right P3 P4 sorry P3 front time එක
wait time එක. හරි. දැන් මොකද්ද වෙන්නේ? හරි. queue එකේ තියෙන process හතරම ධාවනය කරලා ඉවරයි. දැන් ආයි සිද්ධ වෙනවා අර මුලින්ම නවත්තපු කෙනාව අරගෙන ආයි ධාවනය කරන්න. හරි. මුලින්ම නවත්තපු කෙනා කවුද? P0 නේ. එයාව අරගෙන ආයි ධාවනය කරනවා. එයාගේ ඉතුරු වෙලා තියෙන්නේ එක කාල හෝරාවක් ධාවනය කරන්න විතරයි. දැන් ටයිම් එක 12යි 13 වෙනකන් එයාව ධාවනය කරාම ප්‍රමාණවත්. right? මෙන්න මේ ටික ආයෙත් එයාගේ මේ අතර ගැප් එක අවසානයේ ක්‍රියාත්මක වෙලා නැවතිච්ච මොහොතේ ඉඳලා ආයි ළඟට ක්‍රියාත්මක වෙන්න බලාගෙන හිටපු කාලය ready queue එකේ හිටපු කාලය ඔන්න wait time එක. right. ඊළඟට අපිට ගන්න පුළුවන් P1 P1 ඔව්. දැන් මෙතන කොළ පාටින් ලකුණු කරපු කොටස ක්වොන්ටම් ටයිම් එකේ හැටියට ගන්න බෑ. ඇයි? ක්වොන්ටම් ටයිම් එක 3ක් වුණාට ඒ තුන නිකන් බලන් ඉන්න බෑනේ. එකක් ඉවරුණා ක්වොන්ටම් ටයිම් එකකින් එක ටයිම් පීරියඩ් එකක් ඇතුළත P0 කියන ප්‍රොසෙස් එක දැන් ඉවරයි. හරි? ඉතින් ක්වොන්ටම් ටයිම් එක තිබ්බයි කියලා දැන් තේරුමක් නෑ. ආයෙනකම් බලන් ඉඳලා. හරි? එයාව ඉවර කරනවා. කරලා ඊළඟ එක්කෙනා පටන් ගන්නවා. right. ඊළඟට P1 යාගේ 5න් 3ක් ධාවනය කරා. ඔන්න තව දෙකක් යාට දැන් ඉතුරු දෙක යාගේ ධාවනය කරගන්න පුළුවන්. මේ වෙනකන් රැඳිලා හිටපු කාලය මම රතු පාටින් ලකුණු කරනවා මේ විදිහට. ඒක P1 ගේ wait time එක. හරි. ඊළඟට P2 ගෙත් තව එකක් ධාවනය කරලා ඉවර කරන්න තියෙනවා. P2 ගේ. එයාගේ තිබ්බේ 4යිනේ. බස් ටයිම් එක 4යි තිබ්බේ. 4න් එකක් ඉතුරු වුණා. උන්න ඒකත් ධාවනය කරා. ඒ වෙනකන් රැඳිලා හිටපු මෙන්න මේ කාලය යාගේ wait time එක. හරි? right. ඊළඟට P3 මෙතනින් පටන් ගන්නවා. ඔන්න එක ක්වොන්ටම් පීරියඩ් එකක්. හරි? දැන් මේ වෙනකොට කලින් තියෙන ප්‍රොසෙස් ඔක්කොම ඉවරයි. හරි? දැන් මේ වෙනකොට කලින් තිබ්බ ප්‍රොසෙස් ඔක්කොම ධාවනය කරලා ඉවරයි. හරි? හැබැයි P3 ගේ දැන් මෙතන 3යිනේ. ක්වොන්ටම් පීරියඩ් 3ක් ධාවනය කරා. මෙතනත් 3ක් ධාවනය 6ක් ධාවනය කරලා තියෙනවා. හැබැයි තව එකක් ඉතුරුත් තියෙනවා. හරි? දැන් ගැටලුවක් නෑ. ඒකත් මේකෙම ධාවනය කරන්න පුළුවන්. හේතුව මොකද්ද? දැන් මේ මොහොත වෙනකොට මේ මම 16 කියන කාල හෝරාවේදී හරි අනිත් ප්‍රොසෙස් ඔක්කොම ටර්මිනේට් වෙලා ඉවරයි. හරි? 16න් පස්සේ අපි හිතුවොත් හරි 16න් පස්සේ කාලේ හිතුවොත් කලින් තිබ්බ P2 P1 P0 ඔක්කොම ප්‍රොසෙස් ටික මේ වෙනකොට ධාවනය වෙලා ඉවරයි කියනදා අපිට පුළුවන් P3ව තව යාගේ ඉතුරු කාල හොරාවත් මෙතනම ධාවනය කරන්න. මේ වගේ එකක් ලකුණු කරනකොට ක්වොන්ටම් බ්‍රේක් එක මාක් කරලා පෙන්නන එක හොඳයි ඈ. ක්වොන්ටම් බ්‍රේක් එක කියන්නේ මොකද්ද? 3ක් ධාවනය කරලා මෙන්න මෙතන ඉරක් ගහලා පෙන්නන්න එතනින් ක්වොන්ටම් පීරියඩ් එක ඉවරයි කියලා. හරි? ආයි ඉතුරු එක එහා පැත්තට දාන්න. හැබැයි ඉතින් එකටම තමයි ධාවනය වෙන්නේ. right. හරි. මේ විදිහට ප්‍රස්ථාරය ආපු අය ග්‍රාන්ඩ් සටහන මේ විදිහට ආපු අය හරි. මොනවද ප්‍රශ්න තියෙනවද ග්‍රාන්ඩ් සටහනේ? මොනවද ප්‍රශ්න තියෙනවද ග්‍රාන්ඩ් සටහනේ අහන්න?
නෑ. හරි. දැන් ගාන් සටහන ඉවර වුණාට ගාන් සටහන ඉවරයි. මේ වගුව පුරවල ඉවර කරන්න ඕනේ. පොරොත්තු කාලය විශේෂයම ගණනය කරන්න ඕනේ. හරි. අවසන් වූ වේලාව හරි සම්පූර්ණ ක්‍රයායනය නිර්මිත මොහොතේ ඉඳලා ටර්මිනේට් වෙනකන් ගත වෙච්ච කාලය හරි ඒ ටික ඒ කියන්නේ කාර්ය පූර්ණ කාලය මේ ඔක්කොම ගණනය කරන්න ඕනේ. හරි. එක්ක අපිට සමීකරණ පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ප්‍රස්ථාරයෙන්ම ගණන් කරන්න පුළුවන්. හරි. හරි. මම ඉස්සෙල්ලාම අවසන් වූ වේලාවල් ටික දාගෙන යන්න. හරි. P0 ඉවර වෙන්නේ 13ට 13ට P1 ඉවර වෙන්නේ 15ට P2 ඉවර වෙන්නේ 16ට P3 ඉවර වෙන්නේ 20ට. හරි. ඊළඟට කාර්ය පූර්ණ කාලය නැපි පොරොත්තු කාලය ගන්න කළ දාමුකු. පොරොත්තු කාලය P0 ගේ පොරොත්තු කාලය 1 2 3 4 5 6 7 8 9යි. P1 ගේ 1 2 3 4 5 6 7 8 9යි. එකයි P2 ගේ 1 2 3 4 5 6 7 8 9යි. P3 ගේ 1 2 3 4 5 6 7 8 9යි. right. හරි. කාර්ය පූර්ණ කාලය එකයි දෙකයි P0 ගේ ගණන් කරන්න 1 2 3 4 5 6 7 8 9යි 10යි 11යි 12යි 13යි. හරි 13යි. මේක ගණනය කරන්න සමීකරණයක් තියෙනවා. මොකක්ද සමීකරණය? ටක් ගාලා කියන්න. පොරොත්තු කාලය ගණනය කරන සමීකරණයක් සමීකරණ දෙකක් මම කියලා දුන්නා. එකක් කියන්න බලන්න. වෙයිට් පොරොත්තු කාලය ගණනය කරන්නේ TAT minus BT. අපිට turn around time එක ගණනය කරනවා නම් turn around time එක ගණනය කරනවා නම් ඒ කියන්නේ කාර්ය පූර්ණ කාලය මොකද්ද? හරි. CT minus CT CT minus AT. හරි මෙයාව ගණනය කරන්න පුළුවන්. හරි. CT කියන්නේ මෙන්න මෙතන AT කියන්නේ arrival time කාර්ය පූර්ණ කාලයට අපි කියනවා TAT turn around time. හරි. ඊළඟට P1 ගේ turn around time එක 1 2 3 4 5 6 7 8 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16ක් එනවා. 1 2 3 4 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි. හරි 14යි. ඒක තමයි බැලුවේ. හරි. මෙයාගේ එතකොට එන්න ඕනේ 16න් 3ක් ගියාම 3යි. මෙයාගේ එන්න ඕනේ 20න් 4ක් ගියාම 16යි. හරි. මම අන්තිම දෙක සමීකරණයෙන් හදුවේ. හරි. completion time එකෙන් arrival time එක අඩු කරා. හරි. ඔන්න ඔය විදිහට එන්න ඕනේ. පොරොත්තු කාලයේ සාමාන්‍ය අගය හදන්න දෙයකුත් 9යි 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 9යි. හරි.
නමය ධන නමය ධන නමය ධන නමය බෙදීම 4 හරි එතකොට පොරොත්තුකාලේ සාමාන්‍යගේ ගණනය කරන්න පුළුවන් ඒත් 9ම තමයි හරි මේක විශේෂත්වයක් පේනවා නේද අපි ගිය සතියේ ඇඳපු ගාන්ට් සටහනගමු කමන්නේ මේක විශේෂත්වයක් තියෙනවා මොකක්ද විශේෂත්වය හරි ගිය සතියක මට මෙතන හොයාගන්න බෑද ගිය සතියේ ඇඳපු එකේ විශේෂ සොරි රවුන්ඩ් රොබින් එකේ විශේෂත්වය තමයි බොහෝ වෙලාවට පොරොත්තු කාලය බොහෝ වෙලාවට පොරොත්තු කාලය ක්‍රියායන ටික අතරේ මේ පොදුවේ බෙදිලා යනවා හරි එක්කෙනෙක්ට ලොකු කාලයක් ලැබෙන අඩුයි එකන පොරොත්තු කාලය විදිර ලොකු කාලයක් ලැබෙන්නේ ගොඩක් වෙලාවට ක්‍රියායන අතරේ පොරොත්තු කාලය තිය එක්කෙනෙට එනේ අනිකට අතරෙත් බෙදිල යනවා හේතු මොකක්ද එක ප්‍රොසෙස්සයකට ගොඩක් වෙලා සීපිය ඇතුළේ කාලය ගත කරන්න දෙන්නේ නැති නිසා හරි පොරොත්තු කාලය තියෙන දේත් බොහෝදුරට හැමෝගෙම අතරේ බෙදිලා යනවා හරි ක්‍රියානටි අතරේ පොරොත්තු කාලය බෙදිලා යනවා මොකද එක්කෙනෙට අපි ගෙන එකට සීපයක හැන් වෙලා ඉන්නවා කියලා සීපක එල්ලිලා ඉන්න දෙන්නේ නෑ හරි කාලයක් නිර්ණය කළද ගියා එලියට එන්න ඕනේ රයිට් අපි ඊළඟට මේකයි දෙකයි අදලා තියෙන්නේනේ හරි දැන් මෙන්න මෙහෙම වැඩක් දෙන්නේ මේවා කරන්න මේ ලයිව් ක්ලාස් එක කරන්න ඕන දේවල් ඉතින් මේගොල්ලෝ මේ ඔයගොල්ලන්ට හෝම්වර්ක් දීලා දීලා වැඩක් නැහැ හරි ඒකින්ද දැන් ටිකක් ලොකු වැඩක් කරන්න යන්නේ මේ වැඩේ කරාම ගාන්ට් සටහන ඉවරයි හරි ෂෙඩියුලර්ස් ඉවරයි හරි තප්පරයක් දෙන්න මට හරි මේ වැඩේ කරන්න ඕනේ දැන් මොකක්ද දන්නවද කරන්නේ දැන් මෙතන දීලා තියෙනවා දැන් බලයි මොකද්ද මේ කරේ කියලා හරි මොකද්ද මේ කළේ මම මෙතන මේ ගාන්ට් සටහනට ප්‍රයොරිටි ඉන්ඩෙක්ස් එකකුත් දුන්නා ඒ කියන්නේ ප්‍රමුඛතා මට්ටමකුත් දුන්නා ඒ වගේම ක්වොන්ටම් ටයිම් එකකුත් දුන්නා හරි මේවා දත්ත මේක දත්තනේ හරි දැන් ඔයාලා මම මේක බර්ස් ටයිම් මාරු කරනවා හරි තාම මේක ඉවර නෑ බර්ස් ටයිම් ටික මාරු කරනවා ඔයාලා කරන්න ඕන දේ තමයි මම මේ කියන්නේ ඔයාලා ගාන්ට් සටහන් අඳින්න ඕනේ මේ වගුවේ තියෙන දත්තවලට අනුව ෆස් කවුම් ෆස් සර්ව්ඩ් ක්‍රමයට අඳින්න ඕන එකක් ෆස් කවුම් ෆස් සර්ව්ඩ් ක්‍රමයට ඊට පස්සේ ෂෝටස් ජොබ් ෆස්ට් ක්‍රමයට අඳින්න ඕනේ හරි තව එකක් අඳින්න ඕනේ මේ දත්ත ටිකම මේ උපකල්පනය කරලා අඳින්න ඕනේ තව එකක් ප්‍රයොරිටි හරි
දැන් තව පෑගෙන තියෙන්නේ නැත්නම් ඔබලා මේක පෑම ගන්නවා ඒක හින්දා අපි මේකට රවුන්ඩ් රොබින් එකක් දැන් ඇඳලානේ ඒකම ගමු හරි මොකක්ද දන්නවද මේ කරන්න යන වැඩේ දැන් රවුන්ඩ් රොබින් එක ඔයාලා ඇඳලානේ තියෙන්නේ මේකට හරි ඒක තියෙනවා අපි FCFS SJF priority තුනෙන්ම ඇඳලා බලමු සංසන්දනය කරලා බලමු පොරොත්තු කාලේ සාමාන්‍යයාගේ වෙනසක් තියෙනවද නැද්ද කියන කාරණාව පොඩ්ඩක් බලමු හරිද මොකක්ද දැන් කරන්න යන්නේ මම මේ ක්‍රියාත්මක කාලය මුලින්ම මාරු කරනවා කියලා තමයි හිතාගත්තේ දැන් ක්ලාස් එක තව පැයක් වගේනේ තියෙන්නේ හරි එතකොට වෙලාව මදි වෙනවා නැත්තම් බල මේකෙම ඉල්ලිලා ඉඳී හරි ඒකෙන්ද මේ ආයි අලුත් දත්ත ටිකක් දෙන්නේ නැහැ රවුන්ඩ් රොබින් එකත් අඳවන්න රවුන්ඩ් රොබින් එක ඇඳලා අපි දැන් හරි දැන් මොකද්ද කරන්න යන්නේ මේ රවුන්ඩ් රොබින් එක ඇඳපු දත්ත ටිකටම ෆස්ට් කම් ෆස්ට් සර්ව්ඩ් එකකුත් අඳිනවා ෂෝටස්ට් ජොබ් ෆස්ට් ගාන සටහනකුත් අඳිනවා ප්‍රයොරිටි ෂෙඩියුලින් ගාන සටහනකුත් අඳිනවා හරි ඔය ප්‍රයොරිටි අඳිනකොට අවශ්‍ය වෙන්න දත්තය තමයි මේ මෙතන දීලා තියෙන්නේ හරි ඒක නැත්තම් අවශ්‍ය නෑ අනිත් ඒවට ප්‍රයොරිටි ෂෙඩියුලින් වලට විතරක් අවශ්‍ය වෙන ඉඳ ඔන්න ඒ දත්තයත් මෙතන දුන්නා හරි ක්වොන්ටම් එක 3යිනේ ඒක මම මෙතන ලියලා තියෙනවා හරි දැන් මොකද්ද වෙන්න ඕනේ මේ දත්ත ටික උපයෝගී කරගෙන අඳින්න FCFS SJF priority තුනම අඳින්න හරි ඇඳලා අපි බලමු මොනවද වෙනසක් තියෙන්නේ මේ විශේෂයෙන්ම පොරොත්තු කාලය කියලා හරි හරි දැන් අඳින්න මුලින්ම first come first served අඳින්න ඊළඟට SJF ඊළඟට priority scheduling මම ටියුට් ප්‍රශ්න ගැන ආයි පොඩ්ඩක් මේ කියන්නේ ඔයාලට සමහරලාට අනිත් ගුරුවරුන්ගේ ටියුට් ලැබිලා ඇති ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට ගුරුවරු මේ සිලබස් එකට ටියුට් එක ගහලාමයි තියන්නේ කියන්නේ දැන් ඔයාලට අද හම්බෙන සාමාන්‍ය වෙන පන්තියක නම් අද හම්බෙන ටියුට් එක ගොඩක් වෙලාවට අවුරුදු 2කට 3කට කලින්ම ෆිනිෂින් කරපු ටියුට් එකක් හරි කියන්නේ ඉස්සරහට ගහලා තියෙන්නේ මගේ එහෙම ටියුට්ස් නෑ හරි හේතුව තමයි මම අවුරුද්දෙන් අවුරුද්ද ටියුට් එක යම් කිසි සංශෝධන කරනවා වෙනස්කම් කරනවා වැඩි දියුණු කරනවා හරි එන ප්‍රශ්න ටික මාරු කරනවා හරි ඒක හින්දා මම හැම වෙලාවෙම ගැන පාඩම් පටන් ගන්න කලින් තමයි ටියුට් එක ප්‍රෙස් එකට දෙන්නේ හරි ඒකයි ප්‍රශ්නේ වුණාට ඒක එහෙම කරලා තියෙන්නේ ළමයින්ට හොඳම දේ යන්න ඕන නිසා හරි පොද ඉක්මනට ඉවර කරන්න දැන් අමතක කරන්න එපා හෙටත් දවල් 12ට පන්තියක් තියෙනවා කිව්වනේ සතියට දවස් දෙකක් කරනවා කියලා ෆිසිකල් පන්ති පටන් ගන්න පුළුවන් වුණාම ක්ලාස් එක පැය 4ක් 4:00මාරක් දික් වෙයි හරි මොකද දැන් සෙල්ලම් කරන්න බෑ
ඔයාලට ඔය එකක් අඳන්න විනාඩි 15ක් හොඳට මේ සොරි එකක් නෙමෙයි ඔය තුනම් එකක් අඳන්න විනාඩි 5ක් හොඳටම ඇති. එතකොට මේ තුනක් අඳින්න විනාඩි 15ක් හොඳටම ඇතියි. රිවිෂන් එක බදාදා ආයි තියෙන්නේ කියලා අහනවා. මේ රිවිෂන් එක සෙනසුරාදාම තමයි තියන්නේ. ඒක ඊයේ මම හරියටම මේ පන්ති වෙලාවට අර පේපර් එක දැම්මේ. මොකද මේක ෆිසිකල් ක්ලාස් එකක් වුණා නම් ඔයාලා ඊයේ පන්ති එනවා. එතකොට මම මේ පේපර් එක ඔයාලට කරන්න දෙනවා. හරි. කරයින් පස්සේ මම මේක ඊළඟ සතියේ සාකච්ඡා කරනවා. ෆිසිකල් ක්ලාස් එකක් වුණා නම් ඒකයි වෙන්නේ. හරි. ඒකයි මම ඔයාලට ඊයේ පේපර් එක පන්ති වෙලාවට පේපර් එක දැම්මේ. මම දැක්ක මේ ළඟදී A-level ගුරුවරයෙක් ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා මේ MCQ 1000ක් කරනවා කියලා. හරි. දැන් මම එක පාඩමකින් විතරක් මේ පළවෙනි පාඩමෙන් විතරක් MCQ 150ක් විතර කරලා තියෙනවා. 150ත් ඔය 150ක් විතර කරලා තියෙනවා. හරි. 150ද 40ක්ද මන්දා. එතකොට පාඩම් 13ට අපි බෝඩ් ගැහුවේ නැති වුණාට මේ Facebook එකේ පෝස්ට් දැම්මේ නැති වුණාට ඊට වඩා කළා. හරි. දැන් ওই නෙට්වර්ක් වගේ පාඩම් වලට එනකොට MCQ ඊට වඩා කරන ඔය පළවෙනි පාඩම මේ දෙවෙනි පාඩමනේ ඉතින්. ඒ හර පාඩම් හර කියන්නේ විභාගයකට වැඩියෙන්ම බරක් වැටෙන පාඩම් ටිකෙන් ඔයිට වඩා කරනවා. පොයිස් වගේම බලන්නකො MCQ ආයි එපා වෙනකම් කරනවා. හැබැයි උඹලට රිසල්ට් එන දවසට එපා වෙන්නේ නැහැ. අන්න ඒකයි. මේ දවස්වල කොරෝනා ෆන් එකේ ඉන්න ළමයින්ට තමයි ඉතින් කොරෝනා ඉවර වෙලා රිසල්ට් ආවයින් රිසල්ට් ආවත් ඕක දැනෙන්නේ නෑ බං. ඔය මේ විභාගේ ෆේල් වුණා කියන එක. හරි. ළමයින්ට ඔය නිකන් අර පොඩිම නිකන් මානසික මේකක් වෙනවා විතරයි විභාගේ ෆේල් වුණායින් පස්සේ. ඒත් දැනෙන්නේ නෑ. දැනෙන්නේ රස්සා හොයනකොට. හරි. දැනෙන්න රස්සා හොයනකොට. ළමයින්ගේ මානසිකත්වය කොච්චර මොට්ටද කියලා හිතෙනවා. ඔය වගේ මම ළමයින්ගෙන් අහලා තියෙනවා වැඩි පන්තියෙන් නැතිනවා නිකන් මම ඉන්නකොට මැසේජ් එකක් දානවා පන්තියෙන් නෑ නේද කියලා. හරි. නෑ සර් මේවයි සිග්නල් එක එක හේතු කියනවා කියලා. මම හිතුවේ උඹ මොනවද කරන්න ඉන්නේ? YouTube එකක් කරන්නලු channel එක. ලංකාවේ කොහොම YouTube කරනකොට උන්ගේ වට උන්ටම බලා ගන්න තමයි වෙන්නේ. අනිත් එක මේ ලංකාවේ යන විදිහ මමට ලංකාවේ පා කරනවා නෙමෙයි. ඉතින් කරන්න දෙයක් නැහැ නේ. මේ ලංකාවේ යන විදියට ලංකාවේ YouTube නෙමෙයි පතලක් හැරුවත් ගොඩ යන්න අමාරු තත්ත්වයක් ඉස්සරහට තියෙන්නේ. ඒකින්ද
අනිවාර්යෙන් හොන් නිකන් එහෙම මෙහින් ජොබ් හොයාගෙන තේරුමක් නෑ මොකද කම්පැනි වැටෙනවනේ මාර විදියට කම්පැනි වලට බඳවා ගැනීම අඩු වෙනවා හරිද කම්පැනි වැටෙනවා හරි ඒ වගේ ප්‍රශ්න කොට යනවා නම් හොඳම දැනකට හොඳම රස්සාවක් හොයාගන්න ඕනේ ඉතින් ආවට ගියාට බෑ හරි එහෙම නැත්නම් හොඳ කැම්පස් එකකට ජොයින් වෙලා අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යන්න ඕනේ යන්න එතකොට නම් හම්බෙන මොන රැකියාව වුණත් සුරක්ෂිත රැකියාවක් හම්බෙන්නේ ඔයාලට ඔය ජොබ් කියන එක ගැන පොඩ්ඩක් හරි දැනගෙන හිටියත් සුරක්ෂිත රැකියා කියන ඒවා දන්නේ නැහනේ හරි රැකියාවේ සුරක්ෂිතයි කියන්නේ මේ ජොබ් එක කරනකොට අතපය කැඩෙනවා එහෙම අනතුරු ගැන නෙමෙයි මේ කියන්නේ රැකියාව සුරක්ෂිතභාවය කියන්නේ ඕනලාක රැකියාවක් නැති වෙලා යන්න පුළුවන් ඉතින් එහෙම නොවන රැකියාවක් තමයි හොයා ගන්න ඕනේ දැන් නිකන් උදාහරණයක් කියන්නද ඔය දැන් මාස්ක් බිස්නස් එක දැන් එකත් යම්සි රැකියාවක් විදිහට අපිට ගන්න පුළුවන් නේ කොරෝනා ඉවරනහම මාස්ක් කින්නේ නැහැ නේ අන්න රැකියාවේ සුරක්ෂිතභාවයක් නැහැ ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ LCD මොනිටර් එකේ ඉරි යනවා කියලා. ඒ අන ඉරි ටික බලන්න නැතුව මොකද්ද කියලා කියන්න බෑ. සමහරවිට මොනිටර් එකේ ඉෂුව එකක් හින්දා ඔය ඉරි ටික යනවා වෙන්න පුළුවන් පැනල් එකේ. වෙන්න පුළුවන් හේතු ටික කියන්නම්කෝ. පැනල් එකේ මොන හරි ගැටලුවක් හින්දා ඔය ඉරි ටික යනවා වෙන්න පුළුවන්. පැනල් එකට සිග්නල් එකේ එවන GPU එකේ හෝ ඒ කියන්නේ VGA කාඩ් එකේ ඉෂුව එකක් හින්දා ඉරි යනවා වෙන්න පුළුවන්. හරි. වීජයකට එවන දේවල් හැමදේම තියෙන්නේ රැම් එක රැම්වල සෙල් මොන හරි වෙලා හරි රැම් එක කරප්ටලා ඔය ඉරිටික යනව වෙන්නත් පුළුවන් හරි ඒ යන ඉරිවල පැටර්න් එක අනුව කියන්න පුළුවන් මොකක්ද අවුල කියලා ඒකෙන්ද දකින්න නැතුව පුතේ කියන්න බෑ ගැන මට WhatsApp වල යන ඉරිටිකේ පොඩි ෆොටෝ එකක් දාන්න මං කියන්න මොකක්ද කියලා ලැප්ටොප් එකක් වගේ නම් රිබන් එක කියන්නේ මොකක්ද ලප්ටොප් එක LCD ස්ක්‍රීන් එකට සිගනල් මද බෝඩ් ගෙදල සිගනල් එන පොඩි රිබන් එකක් තියෙනවා රිබන් හීනි තුනි රිබන් එකක් වගේ කේබල් එක හරි රිබන් එක ෆෝල්ටයක් හින්දාත් එන්න පුළුවන් ගොඩක් හේතු තියෙනවා ඉක්මන්ට තා ප්‍රශ්නයක් අහනවා මේ රවුටර් එකේ සිගනල් වැඩි කරගන්න බැරිද කියලා දැන් ඔයාට ඔය ප්‍රශ්නේ තියෙන සිගනල් ෆුල් තිබිලා ස්ලෝ වගේ නම් සිගනල් කියන්නේ රවුටර් එකේ ඉන්ඩිකේට් කරනවානේ අර සිගනල් කණුවලින් සිගනල් බාවලින් කොච්චරක් තියෙනවද කියලා
හරි 3ක් හෝ 4ක් තියෙන්න පුළුවන් මේක ෆුල් සිගනල් තිබිලත් ඔයාට ස්ලෝනං තේරුමක් නෑ මම මේ කියන වැඩේ හරි සමහරලාට සිගනල් එකයි දෙකයි නැත්තං ඒකත් එක පාට නැතියෙනවා වගේ නම් ඔයාට ඒ සේවාව සපයලා තියෙන ඩයිලොග් නන් ඩයිලොග් හරි ලංගබේල්න ලංගබෙල් ටෙලිකෝම් ටෙලිකොම් මොකෙන් හරි එක්ස්ටර්නල් ඇන්ටනා එකක් තියනවා පිටිං හයි කරන්න හරි ගෙනවාල ගෙදටොයි ටීව ඇන්ටනාව හයි කරන වගේ කනුවක් දාලා ඇන්ටනාව එලි හයි කරන්න ඕනේ හරි මම මේ කාල් ළඟකරදී දැක්ක මේ සිගනල් අඩුනාගේ ඇන්ටනාව ෆ්‍රීම ගෙනල්ල හයි කරනවා එකගොල්ලෝ වාගේරියක චෙක් කල්ලා ඒගොල එනවා විසිට්හකට ඇවිල්ලා සිගනල් බලලා සිගනල් නැත්තන් ඒගොල් ඇන්ටනාව අතරම හයි කල යනවා ෆ්‍රී හයි කරන කතාගොත් මම හවා තිවාට එහෙම කරගන්න පුළුවන් හරි තවයි YouTube එක තියෙන එක අනම්මනන් ඕන්න ට්‍රයි කල බලන්න පුළුවන් ඇන්ටනාවගේ තියෙනවනික හදනය පොඩි පොඩි ගෙජෙට් ට්‍රයි කල බලන්න පුළුවන් ඒ සියට සියක්ම ප්‍රතිඵල නැහැ අර වැඩේ සියට සියක්ම තියෙන ප්‍රතිඵල වාට සේවස අපේන ඇතනට කියන්න සිගනල් නෑ කියලා වාට සිගනල් නෑ කියලා කියලා මේවාට එක් පිටිං ඇන්ටනාවක් දාගන්න ඕන බවත් කියන්න ඒ ඇන්ටනාව ගැව්හාම අකුණු ගහනලාට ඇන්ටනාව ගලවන්ඩ හරි තම ෆෝර්නට අකුණු වදින්න ඇතිවුණට ඔයගේ ඇන්ටනා ගැහවාම වදිනවා හරිද මොකද ෆෝර්න් එක එකක් හින්ද නෙේ ඇන්ටනාවට අකුණු වදිනවා උසර තියෙන හින්දා කටේ කීවෙන එකද අඳන්නේ ගැන FCFS එකද ස්ජF එකද මට පොඩක් කියන්න බල ඉවරයිලු දැන්නම් ගේමක් නෑනේ ගේමන් නැතිවුණට ඔයාලවයි ළමයි 1000 ඉන්න පත්තිවලත් මේවා කරලා නෑ හැබැ රිසාල්ට් එනවා කොහොම දෙන්නේ ළමයි 1000ක් විතර තියෙනවට 100ක් විතර පාස් වෙනවා ඉතින් කොහොම අන්න ඒ තමයි රිසල්ටෙන් ලොකු පන්තිවල මේවා කරලා නෑ හරි තව විනාඩි දෙකක් දෙන්නම් දෙකක් කොන්ට ඉවර කරන්න
රයිට් මම පටන් ගන්නම් ඉවර වෙච්ච නැති අය ඉන්නවනම් ඔයාලගේ ටික ග්‍රාන්ඩ් සටහන් ටික සම්පූර්ණ කරගන්න මම මේ කරන අතරතුරේ හරි හරි මම මුලින්ම මේ දත්ත ටිකෙන් මේ පහත තියෙන ගාන්ඩ් සටහන්ට අඳිනවා FCFS නැත්නම් first come first served ක්‍රමයට මේ දත්ත ටික ගාන්ඩ් සටහන්ට දානවා හරි මුලින්ම first come first served නේ මුලින්ම ගන්න වෙන්නේ කවුද මුලින්ම ආපු කෙනා හරි ළඟාවීමේ කාලය බිඳුවයි කාගේද P0 ගේ P0 ගේ ළඟාවීමේ කාලය බිඳුවයි හරි එයාට ක්‍රියාත්මක කාලය 4ක් අවශ්‍යයි බස් ටයිම් එක 4යි ඔන්න P0 ඉවරයි හරි ක්‍රියාත්මක වෙලා ඉවරයි හරි ඊළඟට මම ගන්නවා ඊළඟට එන්නේ කවුද ඊළඟට ඇවිල්ලා තියෙන්නේ P1 ඇවිල්ලා තියෙනවා එකට P1 එකට ඇවිල්ලා තියෙනවා මෙන්න මෙතනදී හරි ක්‍රියාත්මක කරන්න වෙන්නේ මට 4න් පස්සේ හරි එයාට වෙස් ටයිම් එක 5ක් අවශ්‍යයි 1 2 3 4 5යි මෙතනට එනකන් කාලයක් එයාට ධාවනය වෙන්න අවශ්‍යයි හරි මේවා දැන් ලේසි ලොකු වැඩ නෙමෙයි මේ කවුද P1 එයාට පොරොත්තු කාලයක් තියෙනවා P0ට තිබ්බේ නැති වුණාට එයාට තියෙන පොරොත්තු කාලයක් හරි ඔන්න P1 ගේ පොරොත්තු කාලය right ඊළඟට ඇවිල්ලා තියෙන්නේ P2 තුනට ඇවිල්ලා P2 ඇවිල්ලා තියෙනවා 3ට ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙන්නේ 9න් පස්සේ ඔන්න ඒ වෙනකන් කාලය එයාගේ wait time එක විදිහට අපි ගන්නවා P2 ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි යාට 1 2 3 4ක් සරලම ඉතාමත්ම සරල ඉතාම සරල ඇල්ගොරිදම් එකක් මොකක්ද FCFS එතන P2 හරි ඊළඟට ඉතුරු P3 ඒ වගේ අන්තිමට ආපු කෙනත් P3 එයාව ගන්න පුළුවන් එයා ඇවිල්ලා තියෙන්නේ 4ට ක්‍රියාත්මක වෙන්න වෙන්නේ 13න් පස්සේ 7ක් කාලහොර 7ක් අවශ්‍යයි 1 2 3යි 4යි 5යි 6යි 7යි right ඔන්න ගාන් සටහන ඇන්දා දැන් අපි පොරොත්තු කාලයන් ටික ලියමු මෙතනට P0 ගේ පොරොත්තු කාලය 1 2 3යි P1 ගේ පොරොත්තු කාලය 1 2 3යි 4යි 5යි 6යි P2 ගේ සොරි වැරදුනා හිත ලිව්වේ වැරදිනවා කියලා P0ට බිඳුවයි මෙයාට 3යි මෙයාට 6යි P3 ගේ 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි
හරි right ඊළඟට CT completion time ටික completion time ටික P0 ගේ completion time එක 4යි P1 ගේ completion time එක 9යි P2 ගේ 13යි P3 ගේ 20යි හරි P3 ගේ 20යි අපි ඊළඟට මොකක්ද turn around time එක හොයමු මෙයාගේ P0 ගේ turn around time එකත් 4යි 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි මොන හරි ගැටලුවක් තිබොත් කියන්න ළමයි P2 ගේ turn around time එක එයාගේ completion time එක 13යි arrival time එක 3යි 10ක් වෙන්න ඕනේ හරි ඊළඟට P3 ගේ මම මේ සමීකරණයෙන් හදන්නේ P3 ගේ CT 20යි AT 4යි arrival time එක 4යි 16යි ඔන්න ගැනලා බලමු 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10 11 12 13 14 15යි 16යි හරි හරි අපි පොරොත්තු කාලේ සාමාන්‍යගේ හොයමු අපි දැන් මෙතන හොයාගෙන තියෙනවා 0යි 3යි 6යි 9යි 3යි 6යි 9යි එකතු කරලා ක්‍රියායන සංඛ්‍යාවෙන් බෙදනවා හරි 18 බෙදන්න ඕනේ 4ෙන් 4යි 0.5යි හරි අපි ඔන්න එකක් හොයාගත්තා දැන් ඊළඟට මෙයාව දාවන මේ ප්‍රොසෙස් එක මේ ප්‍රොසෙස් ටික ෂෝටස් ජොබ් ෆස්ට් ක්‍රමයට මේ ගාන් සටහන්ට ඇතුළත් කරමු හරි මෙතන්දී අපි ප්‍රයොරිටි එක දෙන්නේ මෙන්න මේ බර්ස් ටයිම් එකට කියන්නේ බර්ස් ටයිම් එක අඩුවෙන්ම තියෙන කෙනා තමයි මොකද්ද මුලින්ම ධාවනය කරන්නේ හරි රයිට් බර්ස් ටයිම් එක අඩුම කෙනා හරි දැන් අඩුම අය නිකන් බර්ස් ටයිම් එක විතරක් දිහා බැලුවොත් අඩුම අය දෙන්නෙක් ඉන්නවා මෙතනනේ හරි හැබැයි ගැටලුවක් නැහැ මොකද අපි මුලින්ම හිතන්නේ මේ බිඳුවට සාපේක්ෂව බිඳුව වෙනකොට ඇවිල්ලා ඉන්නේ එක්කෙනයි හරි එයාව ගන්නවා හරි හරි කවුද බස් ටයිම් එක 4යි 1 2 3යි 4යි රයිට් ධාවනය කළා දැන් 4 හරි 4 වෙනකොට කියන්නේ මෙතන 4 වෙනකොට දැන් මෙතනට අපි ඇවිල්ලා තින්නේ අපේ වර්තමානයේ මෙතන අනිත් ක්‍රියායන ඔක්කොම දැන් මොනවාද රෙඩි කිව් එකට ඇවිල්ලා ඉවරයි හරි එතකොට රෙඩි කිව් එකේ තියෙනකොට අපි දන්නවා ක්‍රියායනය ක්‍රියාත්මක කරලා ඉවර කරන්න කොච්චර කාලයක් අවශ්‍යද කියලා හරි ඔන්න එතනින් දැන් අපිට බලා ගන්න පුළුවන් අනිත් ක්‍රියායන වලට කොච්චර කාලයක් අවශ්‍යද කියන කතාව හරි arrival time එක 3 දී ඇවිල්ලා තියෙනවා P2 හරි දැන් මේ ටිකනේ queue එක ඇතුලේ තියෙන්නේ එතනින් මෙන්න මෙයා තමයි පොඩිම එයා ඇවිල්ලා තියෙන්නේ 3ට හරි එයාව ගන්නවා මුලින්ම 3ට ඇවිල්ලා තියෙනවා දැන් 4යි ඔන්න එයාට බර්ස් ටයිම් එක ඕනෙනවා 4ක් 1 2 3යි 4යි රයිට් මේ P2 හරි P2 ධාවනය කළා ඉවරයි දැන් හරි දැන් අපි ඉන්නේ
8 කියන කාලේ. හරි ඊළඟට කවුද ගන්න දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නගෙන් පොඩිම එක්කෙනා බර්ස්ට් ටයිම් එක අඩුම එක්කෙනා P1. හරි P1 මෙතන ඉඳලා ක්‍රියාත්මක කරන්න වෙන්නේ P1 ඇවිල්ලා තියෙන්නේ කීයටද? කට P1ට කාල හොර 5ක් අවශ්‍යයි. 1 2 3 4 5යි. P1 P1 right එයාත් ධාවනය කළා ඉවරයි. දැන් ඉතුරු වෙන්නේ P3 විතරයි අපිට එයාව ධාවනය කරන්න පුළුවන්. P3ට අවශ්‍ය වෙනවා කාල හොර 7ක් 1 2 3 4 6යි 7ක්. එයා ඉන්නේ කීයටද arrive වෙන්නේ 4ට මෙන්න මෙතනදී. right දැන් මේක අපිට මොනවද ලියා ගන්න පුළුවන්? ගාන්ට් සටහන ඉඳලා ඉවරයිනේ. අපි පොරොත්තු කාලයන් ටික ලියා ගමු. P බිඳුවර පොරොත්තු කාලයක් නැහැ. P2 ගේ පොරොත්තු කාලය 1යි. P1 ගේ පොරොත්තු කාලය 1 2 3 4 5 6 7යි. P3 ගේ 1 2 3 4 5 6 7 8යි 9යි 3යි 3යි 9යි හරි. හරි අවසන් වූ වේලාවන් ටික P0 ඉවර වෙන්නේ 4ට P2 ඉවර වෙනවා 8ට P1 ඉවර වෙනවා 13ට P3 ඉවර වෙනවා 20ට. හරි right ඊළඟට turn around time එක හදාගමු. completion time එක අපි දන්නවා CT දන්නවා. CT වලින් අඩු කරන්න තියෙන්නේ AT. හරි මෙතන 4යි මෙතන 13 එකක් ගියාම 12යි මෙතන 8න් 3ක් අඩු කරන්න තියෙන්නේ කොට 5යි මෙතන 20න් 4ක් අඩු කරන්න තියෙන්නේ පොරොත්තු කාලයේ සාමාන්‍යගේ හොයමු 9යි 1යි 10යි 7යි 17යි හරි පිළිතුර එනවා 4.25යි මේ ක්වන්ටම් කතාව මකලා දාන්න මෙතනට අවශ්‍ය නැති නිසා මේ ඇවිල්ලා shortest of first ක්‍රමයට මේ FCFS ක්‍රමයට හරි තව එකයි තියෙන්නේ priority ක්‍රමයට හරි ඔන්න දැන් අදිනවා priority ක්‍රමයට එයාටත් ක්වන්ටම් එක වැදගත් නෑ මම ඒකත් මකලා දැම්මා හරි දැන් මෙයා priority number එකක් එක priority index එකක් එක්ක ඇවිල්ලා තියෙන්නේ
ඉගැන මොකක්ද ප්‍රයිරිටි ඉන්ඩෙක්ස් එක දිහා බලල තමයි දහවනය වෙන්න ඕනේ මොන ක්‍රියායනයද කියන දේ තීරණය කරන්නේ හරි ප්‍රයිරිටි ඉන්ඩෙක්ස් එක එන්නේ කොහොමද බින්දුව එක දෙක තුන්න හතර ඔය විදිර ගත්තෝත් මේ මෙන්න මෙතන තියෙන කෙනා තමයි හයි ප්‍රයිරිටි වෙන්නේ ඉලක්කමෙන් අගෙන් වැඩි කෙනා මොකක්ද ලෝ ප්‍රයිරිටි හරි උඩ බින්දුව තියෙන කෙනා තමයි හයි ප්‍රයිරිටි කියන්නේ වැඩිමාගේ තියෙන කෙනා ලෝ ප්‍රයිරිටි අඩ්ඩුම ප්‍රයෝරිට එක හරි තේරෙත් දන්නවා කවුද මුලින්ම ගන්න වෙන්නේ කවුද මුලින්ම ගන්න වෙන්නේ ප්‍රයෝරිට එක මොක වුණා හරි බින්දුවට සාපේක්ෂෝ මේක හිතන්න ඕනේ බින්දුවට සාපේක්ෂෝ හිතන්න ඕනේ කාලය බින්දුවේද වෙන එකක්වත් ප්‍රොසෙස් නැහැ බින්දුව කියන මොහොතේදී අනිත් ප්‍රොසෙස් එකක්වත් රෙඩී කිව් එකට ඇවිල්ල නෑ එතකොට ප්‍රයෝරිට එකක් අපි දන්නේ නෑ එක අනාගතයේදී වෙන දෙයක් බින්දුවේද ඇවිල්ලා ඉන්න එක ප්‍රොසෙස් එකයි කවුද P0 විතරයි අන්‍යාව ධාවනය කරලා ඉවර කරනවා හතරට එනකම් හරිනේ කවුද මේ P0 හරි ඉවරයි එයා ඉවරයි ප්‍රයෝරිටිය මොකක් වුණත් එයාව තමයි ගන්න වෙන්න ඕන හතර මෙතන්ට එනකොට රෙඩි කිව් එකේ මෙන්න මේ කට්ටිය ඉන්නවා මේ රයිල් ටයිම් එක එකට ආපු එක්කෙනෙක් ඉන්නවා තුනට ආපු එක්කෙනෙක් ඉන්නවා හතරට ආපු එක්කෙනෙක් මේ මොහොතේම ආපු එක්කෙනෙකුත් ඔන්න ඉන්නවා හරි මේ කට්ටියව සංසන්දනය කරාම අපිට ප්‍රයෝරිටි එක වැඩියෙන්ම දෙන්න වෙන්නේ කාටද ප්‍රයෝරිටි එක වැඩියෙන්ම දෙන්න වෙන්නේ P1ට P1ට තමයි දෙන්න වෙන්නේ හරි එයාට ධාවනය වෙන්නේ 1 2 3 4 5ක් ඕනේ ඊළඟට P2 ගන්න වෙන්නේ P2ගේ arrival 3ට arrival තින් 3ට 1 2 3 4ක් බස් ටයිම් එක 4යි ඊළඟට ප්‍රයෝරිටි තියෙන්නේ ප්‍රයෝරිටි තිබ්බ නැතා එක්කෙනයි ඉතුරු හරි P3 arrival 4ට පටන් ගන්න වෙන්නේ 13ට right wait time ටික දාගමු 1 2 3යි එතන බිංදුවයි 1 2 1 2 3යි 4යි 5යි 6යි 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි completion CT ටික දාගමු මෙතන 4යි 9යි 13යි 20යි හරි ඊළඟට turn around එක 4යි 7යි මං මේ සූත්‍රයෙන් හදන්නේ
sorry 9න් අඩු කරනවා එකක් 20න් අඩු කරනවා 16යි හරි මෙයාගේ 3යි 6යි 9යි එකතු කරලා 4න් බෙදන්න තියෙන්නේ කීයද 4.5යි හරි දැන් වැඩේ ඉවරයි දැන් අපි බලමු මේ wait time එකේ සංසන්දනයක් කරලා අපි එකම ප්‍රස්ථාරේ sorry එකම දත්ත ටිකට ගාන සටහන් ඇඳ 4ක් නේ මුලින්ම අපි ගමු first come first served ඊළඟට shortest job first ඊළඟට priority අපි මුලින්ම ඇන්දේ මොකද්ද round robin හරි priority එකේදී අපිට ආවා 4.5ක් 4.5ක් SJF එකේදී අපිට ආව 4.25ක් FCFS එකේදීත් අපිට ආවේ 4.5යි round robin එකේදී අපිට ඇවිල්ලා තියෙනවා 9ක් 9ක් නේද ඔව් ඔව් හරි දැන් මොකද හිතෙන්නේ සංසන්දනාත්මකව බැලුවාම wait time එක නැත්නම් CPU utilization එක වැඩිම මොකේද මෙතන නම් ඒ කියන්නේ CPU එක හොඳින්ම කළමනාකරණය කරගෙන තියෙන්නේ මොකේද CPU එක හොඳින්ම කළමනාකරණය කරගෙන තියෙන්නේ මොකේද දැන් දෙන්න මේ දත්ත ටික බලලා උත්තරයක් අපි එකම දත්ත ටිකට ගාන සටහන් 4ක් ඇන්දා CPU එක හොඳටම යුටිලයිස් කරගෙන එහෙමත් නැත්නම් හොඳටම පාවිච්චි කරලා තියෙන්නේ මොකේද අර අපි තමයි හොඳටම කරේ කියන්නේ කවුද හොඳටම කරලා තියෙන්නේ ඇත්තටම හොඳටම CPU එක යුටිලයිස් කරගෙන තියෙන්නේ මෙන්න මෙයා හරි හොඳටම CPU එක යුටිලයිස් කරගෙන තියෙන්නේ මෙයා වර්තමානයේ වුණාට ඇත්තටම අපි පාවිච්චි කරන්නේ මේකේ හයිබ්‍රිඩ් සිස්ටම් එකක් අපි ඊළඟට කතා කරමු හරි මේ ඔක්කොගේම හයිබ්‍රිඩ් සිස්ටම් එකක් තමයි ඇත්තටම අද මේ නූතනම මෙහෙයුම් පද්ධතිය දැන් අපි Windows 7 8 10 වගේ ගත්තාම මේ ඔක්කොගේම සම්මිශ්‍රණයක් තමයි පාවිච්චි කරන්නේ හරි එක එක විදිහේ වැඩවලට මේ වගේ එක එක ඒවා පාවිච්චි කරනවා මම විස්තරට කතා කරමුකෝ හරි දැන් අපි නිකන් දැනට මේ ඇල්ගොරිතම් ටිකෙන් ගත්තාම හොඳටම CPU එක යුටිලයිස් වෙලා තියෙන්නේ shortest job first වලදී හරි මෙතනදී කොන්දේසියක් තියෙනවා මොකද්ද කොන්දේසිය කෙටිම එක ගැන නෙමෙයි මම කියන්නේ හරි අනිවාර්යයෙන්ම ෆ්ලෝ එකට එන ෆ්ලෝ එක කියලා කියන්නේ මොකද්ද wait තැනට එන නැත්තම් ready queue එකට එන ක්‍රියායන වල අවසන් වෙන්න කොච්චර කාලයක් ධාවනය වෙන්න ඕනද කියන කාරණාව අරගෙන ඉන්න ඕනේ. හරි නැත්නම් SJF ක්‍රමයට ධාවනය කරන්න බෑනේ. නැත්නම් කෙටි මේක කොහොමද හොයාගන්නේ? හරි ප්‍රෝග්‍රෑම් එක කියන්න ඕනේ මට
මගේ ප්‍රොසෙස් එක ඉවර වෙන්න මෙන්න මෙච්චරක් CPU ටයිම් එකෙන් අවශ්‍යයි කියලා. ඒවට විතරයි SJF ක්‍රමයට ධාවනය වෙන්න පුළුවන්. හරි. ෆස්ට් කම් ෆස්ට් සර්ව්ඩ් විදිහට ධාවනය වෙන මම කියවනේ හයිබ්‍රිඩ් එකක් කියලා දේවල් තියෙනවා. ප්‍රයොරිටි ක්‍රමයට ධාවනය වෙන දේවලුත් තියෙනවා. රවුන්ඩ් රොබින් ක්‍රමයට ධාවනය වෙන දේවලුත් තියෙනවා. හරි. රවුන්ඩ් රොබින්. රවුන්ඩ් රොබින් ක්‍රමයේ තියෙන එක දෙයක් තමයි එයාගේ CPU යුටිලයිසේෂන් එක අන්තිමයි චොරනේ. හරි. අනිත් කට්ටිය 4.0 කරින් කියන්නේ 4.5 ඉවර කරගන්න එක මෙයා 9ක් වෙනකන් ඇදලා තියෙනවා. හැබැයි මෙතනදී හැම ප්‍රොසෙස් එකටම නිශ්චිත කාලයක් ලැබෙනවා. හරි. හැම ප්‍රොසෙස් එකෙම පොඩ්ඩ සිද්ධ වෙනවා. හරි. මෙයාගේ CPU යුටිලයිසේෂන් එක අවුල් වුණාට එතන ප්‍රශ්නාර්ථයක් තිබ්බට අපිට ඒ ක්‍රමයට ධාවනය කරන්න වෙන දේවලුත් තියෙනවා. උදාහරණයක් විදියට දැන් අපි මේ ලයිව් කරන Zoom session එක SJF ක්‍රමයට ධාවනය කරන්න පුළුවන්ද? මොකද මේක ඉවර වෙච්ච දෙයක් නෙමෙයි. තාමත් කරනවා. ඉතින් මේ process එක ඉවර නෑ. කම්පියුටර් එක දන්නවද මේ process එක ඉවර වෙන වෙලාව? දන්නේ නෑ. ඒ දන්නෙත් නෑ. හරි. එතකොට සිද්ධ වෙන්නේ මොකද්ද? කොහොම හරි මේක අනිත් දේවල් එක්ක කලවමේ පවත්වගෙන යන්නත් ඕනේ. අන්න ඒ වගේ තැනකදී අපිට රවුන්ඩ් රොබින් පාවිච්චි කරන්න පුළුවන්. මොකද්ද මං කිව්වේ? දැන් අපි මේ Zoom එකෙන් කරන වැඩේ Zoom එකේ මේ process එක ඉවර වෙන වෙලාවක් CPU එක දන්නේ නැහැ. ඒක දන්නේ මමනේ. මටත් ඒක තීරණය කරන්න බෑ. පන්ති ඉවරන වෙලාවටනේ අපි මේ දේවල් සාකච්ඡා කරලා ඉවරුනහමනේ මේක ඉවර කරන්නේ Zoom process එක. ඉතින් ඒක මමත් තාම දන්නේ නැහැ කීයට මොන තප්පරේ මොන මිලිසෙකන්ඩ් එකේදී ඉවර කරයිද කියලා. ඉතින් මම දන්නේ නැති ඒක CPU එක කොහොමද දන්නේ නැහැ. ඔපරේටින් සිස්ටම් එක කොහොමද දන්නේ නැහැ. හරි. එතකොට අන්න ඒ වගේ තැනකට මේ SJF වගේ එකක් හරියන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට පොතේ user create කරන process හරි පරිගණක ක්‍රියාකාරකගේ process ගොඩක් වෙලාවට ධාවනය වෙන්නේ round robin ආකාරයට. හරි round robin ආකාරයට. මෙහෙයුම් පද්ධතිය ඇතුලේ තියෙන process තියෙනවානේ. හරි. අන්න ඒ දේවල් ගොඩක් වෙලාවට shortest of first ක්‍රමයට ධාවනය කරගන්නවා. හරි. කර්නල් එක ඇතුලේ තියෙන මතකයිනේ ගොඩ කාලයකට කලින් කර්නල් කියලා දෙයක් කතා කරා. මෙහෙයුම් පද්ධතියේ තියෙන හරය මදේ කියලා අපි ගන්නෙ. අන්න ඒකේ තියෙනවා අපි ප්‍රයොරිටි ක්‍රමයට ධාවනය කරනවා. ওই විදිහට මේක හයිබ්‍රිඩ් එකක් කලවමක් විදිහට තමයි ධාවනය. මේ හැම දෙයක්ම මේ අතහැරලා දාපු ක්‍රම නෑ. හැමදේම සිද්ධ වෙනවා. හැබැයි කොහොමද? හයිබ්‍රිඩ් ක්‍රමයක් විදිහට. හරි. මෙදින් බලන්න බහුමට්ටම් නියමකාරක මල්ටි ලෙවල් queue scheduling මේක තමයි ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ. හරි. පද්ධතිය තියෙන දේවල් හරි සිස්ටම් ප්‍රොසෙස් ගොඩක් වෙලාවට FCFS විදියට ධාවනය කරනවා. හරි. පරිශීලකක දේවල් ප්‍රයොරිටි විදියටත් ධාවනය කරනවා. රවුන්ඩ් රොබින් ක්‍රමයටත් ධාවනය කරනවා. හරි. තව දේවල් තියෙනවා එකම වෙලාවෙ දැන් මේ Zoom session එක වගේ දේවල් හරි ප්‍රොසෙස් කීපයක් එකම වර ධාවනය කරන්න ඕනේ. හැබැයි එකටම ඉවර කරගන්නත් ඕනේ නම් අන්න ඒ දේවල් අපි රවුන්ඩ් රොබින් ක්‍රමයට ධාවනය කරනවා. හරි. රයිට්. මේ ගැන අද කතා කරන්න වෙලාවක් නැහැ. මේ ගැන කතා කරලා බහුමට්ටම් නියමකාරකය ගැන කතා කරාම ක්‍රියායන කළමනාකරණය ඉවරයි. ඊට ඊළඟට කතා කරන්න තියෙන්නේ මතක කළමනාකරණය. මතක කළමනාකරණය ගොඩාක් දේවල් නැහැ. පොයින්ට්ස් 3ක් විතර ප්‍රධාන මාතෘකා 3ක් විතර තියෙන්නේ. ඊට පස්සේ ගණනය කිරීම ටිකක් තියෙනවා. අන්න ඒක පොඩ්ඩක් දවසක් දෙකක් විතර යන්න පුළුවන්. හරි. ඒ ටිකෙන් පස්සේ පාඩම ඉවරයි. රයිට්. ඊළඟට අපි නෙට්වර්ක් පාඩමට තමයි යන්නේ. ඒකේ ටියුට් එක මම දැම්මම ගහන්න දීලා තියෙන්නේ නැත්තම් ටියුට් ප්‍රශ්න එනවනේ. හරි. හරි. එහෙනම් සර් කැන්වා කියන්නේ මොනවද? ෆොටෝෂොප් වගේද? කැන්වා කියන්නේ මේ ෆොටෝෂොප් වගේ තමයි. හැබැයි ටිකක් රෙඩිමේඩ් දෙයක්. රෙඩිමේඩ් කියන්නේ මොකද්ද? මේ හිතහල්ලකෝ මේ ප්‍රෝග්‍රෑම් එකක් ගැන අහලා තියෙන්නේ මේ කැන්වා කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් රෙඩිමේඩ් එකක්. ඒ කියන්නේ පොතේ මේ හිතන්නකෝ ඔයාලා ටිකක් පෝස්ට් එකක් හදා ගන්න ඕනේ කියලා. ඔය Facebook එකේ හරි මොකේ හරි දාන්න ඔයාට මේ පෝස්ට් එකක් හදා ගන්න ඕනේ මොන හරි විස්තර ටිකක් දාලා. හරි. දැන් Photoshop වල ඒක කරන්න ගියොත් ඔයා බින්දුවේ ඉඳලා පටන් ගන්න ඕනේ. පෝස්ට් එකට තියෙන හැම හැඩතලයක් මේක ඇතුලේ අදින්න ඕනේ. හැම දෙයක්ම ටයිප් කරන්න ඕනේ. හරිද? කලර්ස් ඔයා දාන්න ඕනේ ඒකට. Canva එක ගත්තොත් ඒකේ ගොඩක් වෙලාවට හදපු රෙඩිමේඩ් ඒවා තියෙනවා. රෙඩිමේඩ් දේවල් තියෙනවා.
ඒක අරගෙන ඒක ඔයාගේ විස්තර ටික දාලා මොඩිෆයි කරගන්න තියෙන්නේ. හැබැයි මෙහෙමයි ඉතින්. Canva එකේදී කිසිම වෙලාවක මේ අලුත් දෙයක් හරියට ක්‍රියේට් වෙන්නේ නැහැ. හරි. තියෙන Canva එක ඇතුලේ තියෙන ටෙම්ප්ලේට් ටිකක් තමයි ඔයා මොඩිෆයි කරන්නේ. ඉතින් හරි. ඒක කෙනෙක්ට දැන් හිතන්නකොනේ ඔයා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් කියලා. ඔයා Canva එකෙන් දේවල් කරලා දෙන්න ගියොත් ඒක ගන්න කෙනා Canva එක දන්නවනම් හරි එයා කලින් ඔය වගේ ඩිසයින් දැකලා තියෙනවා නම් එතනදී අවුල්. හරි ඔයා කළාද නිකන් කොපියක් අරගෙන ඒක වෙනස් කරලා දීලා වගේනේ. හරි අන්න ඒකයි. Photoshop වලදී ඔයාගේම ක්‍රියේටිවිටි එක තමයි පාවිච්චි වෙන්නේ. Canva එකේදී හරියටම කිව්වොත් ඔයා පාවිච්චි කරන්නේ තව කෙනෙක් හදපු දෙයක් ඔයාට අවශ්‍ය විදිහට ඔයා මොඩිෆයි කරගන්නවා. හරි. ඔන්න ඕක තමයි තියෙන්නේ. තව මොන හරි වැඩිපුර දැනගන්න ඕන නම් WhatsApp එකෙන් අහන්න. හරි. එහෙනම් පොතේ අද දවසේ කතා කරන්න හිටපු ටාගට් මාතෘකා ටික කතා කරගත්තා. හරි. හෙට තියෙන පන්තියෙන් අපි හෙටත් පන්තිනේ බහුමට්ටම් නියමකාරක කතා කරලා මොනවද මේක ඇතුලේ තියෙන හරය කියලා දැනගෙන අපි මතක කළමනාකරණයට කියන මාතෘකාවට මාරු වෙමු. හරි. එහෙනම් පොතේ ප්‍රශ්න මොකුත් නැහැ කියලා හිතනවා. මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න. දැන් WhatsApp එකක් දාන්න. මම දැන් Zoom class එක ඉවර කරනවා. එහෙනම් අද දවසේ සම්බන්ධ වෙච්ච හැමෝටම ගොඩක් ස්තුතියි. ආයුබෝවන්. සුබ දවසක්. හරි. එහෙනම් හෙට දවසේ හම්බ වෙනකම් පරිස්සමට ඉන්න.